21 වෙනි පාඩම අනුපාත. මේ අනුපාත කියන පාඩම අපිට හම්බුණා 6 වසරේදී. මතකනේ 6 වසරේදී අනුපාත කියලා පාඩමක් හම්බුණා. එතෙන්දි කිව්වා යම් කිසි ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් ඒවැ ප්‍රමාණ අතර තියෙන සම්බන්ධතාවයට කියව අනුපාතයක් කියලා. දැන් උදාහරණයක් මතක් කරලා බලමු. සිමෙන්ති වැලි මිශ්‍ර කරද්දී අනුපාතයක්. සිමෙන්ති තාච්චි එකකට වැලි තාච්චි 6යි. ඊට පස්සේ බීම හදද්දී බීම යුෂ කෝප්ප එකකට ජලය කෝප්ප 5ක් දාලා කලවම් කරලා බීම හැදුවා. අන්න අනුපාතයක්. බීම කෝප්ප එකකට ජලය කෝප්ප 5යි. තව කැවිලි වර්ගයක් හදද්දී සීනි පිටි අතර අනුපාතයක් කිව්වා. තව කොන්ක්‍රීට් බදාමයක් හදනවා නම් සිමෙන්ති වැලි ගලුයි ඔන්න 3 දෙනෙක් 3 දෙනා අතර අනුපාත කිව්වා. එහෙමනම් ඔය විදිහට අපිට 6 වසරේදී අනුපාත ගැන යම්කිසි කොටසක් හම්බුණා. ඊට පස්සේ තව තුල්‍ය අනුපාතත් කියුවා. එක අනුපාතයක් ගමු මෙහෙම මතක් වෙන්න. කෝඩියල් යුෂ කෝප එකකට ජලය කෝප 5ක් දානවා කියලා හිතමු. යුෂ එකකට ජලය කෝප 5ක් කලවම් කරනවා. කලවම් කරාම ඔන්න බීම් එකක් හදා ගන්නවා. ඊට පස්සේ යුෂ කෝප දෙකක් දැම්මම ඒකට දාන්න වෙනවා ජලය කෝප 10ක්. එහෙනම් මෙන්න මේවට කිව්වා තුල්‍ය අනුපාත කියලා. 6 වසරේදී තුල්‍ය අනුපාතත් හම්බුණා. 1/95 සමානයි 2/10 කියලා කිව්වා. තුල්‍ය අනුපාතයක්. තුල්‍ය අනුපාත ලබා ගත්තේ හරියට තුල්‍ය භාග ගත්තා වගේමයි. තුල්‍ය භාග ගත්තේ ලවයයි හරයයි එකම සංඛ්‍යාවෙන් ගුණ කරලත් ගත්තා එකම සංඛ්‍යාවෙන් බෙදලත් ගත්තා. එහෙනම් තුල්‍ය අනුපාත ගත්තෙත් එහෙමමයි. දෙන්නවම එකම සංඛ්‍යාවෙන් ගුණ කරලා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙන්නවම එකම සංඛ්‍යාවෙන් බෙදලා ගන්නත් පුළුවන්. මෙයක් දෙකෙන් වැඩි කරා මෙයක් දෙකෙන් වැඩි කරා. එතකොට මෙතෙන්ට ආව 2/10 කියලා. ඔන්න තුල්‍ය අනුපාත. ඊට පස්සේ අපි මේ සම්බන්ධයේ තව කොටස් ටිකක් මේ 7 වසර පාඩමේදී කතා කරන්න යන්නේ. එහෙනම් මේ අනුපාත පිළිබඳව 6 දී ඉගෙන ගත්ත දැනුම අපට අවශ්‍ය වෙනවා. ඊකට තමයි තව ටිකක් මේ එකතු වෙන්න යන්නේ. මුලින්ම අනුපාතයක් කියන්නේ මොකක්ද කියලා ලියාගෙන ඉමු. ඊට පස්සේ අපි අනුපාත 6 වසරේ දේවල් මතක් වෙන ගණන් ටිකක් හදමු. කියන්න අනුපාතයක් කියනු ද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක ප්‍රමාණ අතර සම්බන්ධතාවය අනුපාතයකි. ප්‍රමාණ අතර සම්බන්ධතාවය අනුපාතයකි. ඊට පස්සේ මතකනේ 6 වසරේදී හම්බුණා අනුපාතය ලියද්දි දෙන්නම එකම ඒකකයකින් ඉන්න ඕනේ. යුෂ ප්‍රමාණයම ඉන්නේ ලීටර් වලින් නම් ජලයත් ලීටර් වලින්ම ඉන්න ඕනේ. ජලයම ඉන්නේ කෝප් එකකින් නම් යුෂ ප්‍රමාණයත් කෝප් එකකින්ම ඉන්න ඕනේ. සිමෙන්ති බදාමයක් හදාගන්න සිමෙන්ති ටිකම ඉන්නේ තාච්චියකින් නම් වැලි ටිකක් තාච්චියෙම ඉන්න ඕනේ. සිමෙන්ති මැන්නේ පොල් කට්ටකින් නම් වැලි ටිකක් පොල් කට්ටෙන්ම ඉන්න ඕනේ. එහෙනම් ද්‍රව්‍ය දෙන්නම එකම ඒකකයකින් තියෙන්න ඕනේ. ඊට පස්සේ අනුපාතය ලියද්දී ඒකක නැහැ. අනුපාතය ලියද්දී ඒකක නැහැ. මැද්දට ආව අණු කියන ලකුණ. අපි ගැටළු කිහිපයක් ලියාගමු. එක ලියන්න මෙහෙම. සිමෙන්ති තාච්චි එකක් හා වැලි තාච්චි 6ක් මිශ්‍ර කර බදාමයක් සාදයි. සිමෙන්ති තාච්චි එකක් සහ වැලි තාච්චි 6ක් මිශ්‍ර කර බදාමයක් සාදයි. එම මිශ්‍රණය සම්බන්ධ අනුපාතය ලියන්න. එම මිශ්‍රණය සම්බන්ධ අනුපාතය ලියන්න. සිමෙන්ති අණු වැලි. සිමෙන්ති අණු වැලි. එදෙන මාරුනොත් එම් වැරදි. සිමෙන්ති එකට වැලි තාච්චි 6යි. 1/6යි. එහෙනම් සිමෙන්ති හා වැලි මිශ්‍ර කරන අනුපාතය 1/6යි. අනුපාත ගැටලුවක් හදද්දී හැම වෙලේම ඒ ඉන්න අය උඩින් ලියලා ඉන්න. දෙවෙනි ගැටලුව 2
කැවිලි වර්ගයක් සෑදීමේදී සීනි ග්‍රෑම් 250ක් සහ පිටි කිලෝ එකක් සීනි ග්‍රෑම් 250යි පිටි කිලෝග්‍රෑම් 1යි බටර් ග්‍රෑම් 100යි මිශ්‍ර කරනු ලබයි. එහි අනුපාත ලියන්න උත්සාහ කරන්න. අනුපාතයන් ලෙස ලියන්න නම් තුන් කට්ටියම එකම ඒකකයකින් ඉන්න ඕනේ. මෙය ග්‍රෑම්, මෙය කිලෝග්‍රෑම්. එහෙම තියාගෙන අනුපාත ලියන්න බෑ. එහෙනම් අපි එය ග්‍රෑම් කරගන්නවා. ග්‍රෑම් 1000යි. බටර් ප්‍රමාණයත් ග්‍රෑම්. දැන් අනුපාතය ලියමු. සීනි අණු පිටි අණු බටර්. සීනි ග්‍රෑම් 250යි පිටි ග්‍රෑම් 1000යි බටර් ග්‍රෑම් 100යි. දැන් මෙයා තමයි අනුපාතය. අපි අනුපාතයක් ලියුවාම යාව සවලම ආකාරයෙන් තියන්නේ. සවලම ආකාරයෙන් ලියුවාම මේ තුන් දෙනාවම බෙදෙන සියලු සංඛ්‍යා වලින් බෙදලා පොදු සාධක මහ පොදු සාධකයේම බෙදලා අන්තිමට පොදු සාධකයේ එක වෙන්න ඕනේ. එක වෙනකම් අපි බෙදාගෙන යනවා. කියන්නේ වෙන තුන් දෙනාව බෙදෙන සංඛ්‍යාවක් නැති වෙනකම්. එයාට කියනවා සරලම ආකාරයෙන් ලියනවා කියලා. එහෙනම් මේ තුන් දෙනා බලපු ගමන් පේන සංඛ්‍යා කියනවා බෙදෙනවා 10න්. ඔන්න බලන්න දැන් මම මේවා සරල කරන විදිය. දැන් සමහර ළමයෙක් එක පාඩම ලොකු සංඛ්‍යාවකින් බෙදලා මේවා සරල කරන්න පුළුවන්. ඒක හොඳයි. එහෙම පේන්නේ නැත්නම් ඔන්න දැන් 10න් බෙදනවා මම. එතකොට එනවා බිංදුවට කැපුණා. 10න් බෙදුනහම බිංදුව කැපුණා. 25 අණු 100 අණු 10යි. තව බෙදෙනවා බව පේනවා 5න් බෙදෙනවා. 25 5න් බෙදුනහම 5යි 100ට 20යි මෙතෙන්ට 2යි. සරලම ආකාරය තමයි 5ට 20ට 2යි. 5 අණු 20 අණු 2යි. දැන් මෙතෙන්දී එක පාඩම ළමයට පෙවුනනම් 50න් බෙදෙන බව. 250 50න් බෙදුනම 5යි. 100 50න් බෙදුන 1000 50න් බෙදුනම 20යි. 100 50න් බෙදුනම 2යි. ඊගාව ගැටලුව ලියන්න තුන්වෙනි ගැටලුව. පහත අනුපාත සරලම ආකාරයෙන් ලියන්න. පහත අනුපාත සරලම ආකාරයෙන් ලියන්න. කියන්නේ තුල්‍ය අනුපාතය ගන්න බෙදලා. බෙදෙන්නේ නැති වෙනකම්ම බෙදන්න. සරලම ආකාරයෙන් ලියන්න. 1 5 10යි. මෙයා සරලම ආකාරයෙන් ලියන්න. මම පහලින් ලියමු. 5 10 සරලම ආකාරයෙන් ලියන්න. දෙකාණු 8 සරලම ආකාරයෙන් ලියන්න. 28 සරලම ආකාරයෙන් ලියන්න. බලමු. ඔන්න දැන් බෙදෙනවා. මේ දෙන්නම 5න් බෙදෙන බව පේනවා. 5ට 5 ඒවා 1යි 10ට 5 ඒවා 2යි. එහෙනම් සරලම ආකාරය තමයි 1/2යි. මෙයා බෙදෙන බව පේනවා. 2කින් බෙදෙනවා. මේ තුන් දෙනාම 2කින් බෙදෙනවා. 2ට 2 ඒවා 1යි 8ට 2 ඒවා 4යි 6ට 2 ඒවා 3යි. 1/4/3යි. මෙතන මේ දෙන්නවම බෙදෙන සංඛ්‍යාව තමයි 7. 7ෙන් බෙදෙනවා. 28ට 7 ඒවා 4යි 4 1යි. 4/7යි කියලා එනවා. දෙන්නවම 7ෙන් බෙදෙනවා. එහෙමනම් අපි යමු දැන් 21 එක අභ්‍යාසය සම්පූර්ණ කරන්න. දැන් මේ විදිහට අනුපාත ලියන්න තියෙනවා.
ඊට පස්සේ අය සරලම ආකාරයෙන් ලියන්න තියෙනවා. බලමු 21 එක අභ්‍යාසය. ඒකේ ගණන් 4කට උත්තර ලියලා ඉමු. 21 එක අභ්‍යාසයේ ගණන් 4කටම උත්තර ලියලා ඉමු. පළවෙනි ගැටලුව පහත් දියට එක් එක් ප්‍රකාශනයේ ප්‍රමාණ අතර අනුපාතය ලියා එය සරලම ආකාරයෙන් ලියන්න. 1. පන්තියක සිටින පිරිමි ළමයි ගණන 20යි. ගැහැණු ළමයි ගණන 25යි. පිරිමි සහ ගැහැණු අතර අනුපාතය මේ අහන්නේ. පිරිමි ළමයි 20යි, ගැහැණු ළමයි 25යි, 20 25. දැන් මේව සරල කරමු. මේ දෙන්නවම පහින් බෙදෙනවා. 20ට 5ව 4යි, 25ට 5ව 5යි. එහෙනම් සරලම ආකාරයෙන් 4/5යි කියලා එනවා. උගමිලකන් 2. පෑනක මිල රුපියල් 15ක්ද, පැන්සලක මිල රුපියල් 10ක්ද වේ. මකණයක් රුපියල් 5යි. පෑන අනු පෑන අනු පැන්සල අනු මකණය. පෑනක මිල 15යි. පැන්සල 10යි. මකණයක් 5යි. දැන් මේ අනුපාතය සරලම ආකාරයෙන් තියමු. මේ තුන් දෙනාම බෙදෙනවා. පහින් බෙදෙනවා. මෙයත් පහින් බෙදෙනවා, මෙයත් පහින් බෙදෙනවා, මෙයත් පහින් බෙදෙනවා. 15ට 5ව 3යි, 10ට 2යි, 5ට 1යි. මිල අතර අනුපාතය 3:2:1 කියලා එනවා. උගමිලකන් 3. කේක් සෑදීමේදී පාන් පිටි කිලෝ එකකට සීනි ග්‍රෑම් 500ක්, මාගරින් ග්‍රෑම් 500ක් මිශ්‍ර කෙරේ. පාන් පිටි අනු සීනි අනු මාගරින් අනුපාතයකට ඒකක ලියන්නෙත් නැහැ. ඒ හින්දා මෙතන ඒකකත් එක්ක ලියන්න එපා අනුපාත ලකුණ. එතකොට වැරදි. මෙන්න මෙහෙම ලියුවොත් වැරදි. 1 කිලෝග්‍රෑම් අනු 500යි ග්‍රෑම් ඔහොම ලියුවොත් වැරදි. අපි ඒකක ලියන්නේ නැහැ අනුපාතයක. මෙතන ආදේශ කරමු එකම ඒකකයකින්. පාන් තියෙන්නේ කිලෝ පාන් පිටි කිලෝග්‍රෑම් 1යි. ඒ කියන්නේ ග්‍රෑම් 1000යි. අනු සීනි ග්‍රෑම් 500යි. 1000 අනු 500 අනු මාගදිනුත් ග්‍රෑම් 500යි. 500යි. අනුපාතයකට ඒකක ලියන්නේ නැහැ. 1000ට 500ව 2යි. 500ට 500ව 1යි. 500ට 500ව 1යි. එහෙනම් පාන් පිටි සීනි සහ මාගදින් අතර අනුපාතය 2:1:1යි. පාන් පිටි කිලෝ 2යි නම් සීනි කිලෝ 1යි, මාගදින් කිලෝ 1යි. මේ සරලම ආකාරයෙන් 2:1:1 කියලා එනවා. උගමිලකන් 4. නාරං ගෙඩියක මිල Pද, දොඩම් ගෙඩියක මිල Qද, ඇපල් ගෙඩියක මිල Rද වේ. නාරං අනු දොඩම් අනු ඇපල්. නාරං ගෙඩියක මිල P අනු දොඩම් ගෙඩියක මිල Q අනු R. Pට Qට R අනුපාතය P අනු Q අනු R කියලා එනවා. එහෙනම් නාරස් දොඩම් සහ ඇපල් අතර අනුපාතය P අනු Q අනු R කියලා එනවා. දෙවෙනි ගැටලුව. දෙවෙනි ගැටලුව කියනවා පහත් දී ඇති එක් එක් අනුපාතය සඳහා තුල්‍ය අනුපාත දෙක බැගින් ලියන්න. 2:3. එකම සංඛ්‍යාවෙන් වැඩි කරමු. දෙකින් වැඩි කරමු දෙන්නවම. 2 4යි, 3 2 6යි. 4/6යි. තව එකම සංඛ්‍යාවකින් වැඩි කරමු. 3ෙන් වැඩි කරමු. 3 2 6යි, 3 3 9යි. මෙන්න තුල්‍ය අනුපාත දෙකක් හම්බුණා. 4/6යි, 6/9යි. උගමිලකන් 2. 6/5/7ට 10න් වැඩි කරමු. ලේසියිනේ 10න් වැඩි කරන එක. 10න් වැඩි කරාම වෙනවා 60 අනු
50 අණු 70යි 100න් වැඩි කරන්නත් පුළුවන් 600 අණු 500 අණු 700යි 1000න් වැඩි කරොත් 6000 අණු 5000 අණු 7000යි ඒ ඔක්කොම හරි මම තව දෙකෙන් වැඩි කරනවා දෙකෙන් ඉන්න ඔක්කොම දෙකෙන් වැඩි කරනවා දෙවරක් 6 12යි දෙවරක් 5 10යි දෙවරක් 7 14යි තුල්‍ය අනුපාත ඕනේ තරම් ලියන්න පුළුවන් එක අණු 4 අණු 5 එකම සංඛ්‍යාවෙන් වැඩි කරමු දෙකෙන් වැඩි කරමු දෙවරක් 1 2යි දෙවරක් 4 8යි දෙවරක් 5 10යි ඔන්න තුල්‍ය අනුපාතයක් පහෙන් වැඩි කරොත් 5 වරක් 1 5යි 5 වරක් 4 20යි 5 වරක් 5 25යි ඔය විදිහට තුල්‍ය අනුපාත ඕනේ තරම් ලියන්න පුළුවන් දැන් තුන්වෙනි ගාන තුන්වෙනි ගැටලුව බලමු මේ අනුපාත සරලම ආකාරයෙන් ලියන්න ඕන දැන් එකපාරම බෙදෙන ලොකුම සංඛ්‍යාව පේනවා නම් ඔන්න ඉක්මනටම සරල කරගන්න පුළුවන් එහෙම පෙවුන්නේ නැත්නම් දෙපාරක් තුන් පාරක් පහළට බෙදන්න වෙයි දැන් මෙයාව 6න් බෙදෙන බව පෙවුනා නම් එකපාරම සරල උත්තරේ ලැබෙනවා එහෙම 6න් බෙදෙන බව පේන්නේ නැතුව දෙකෙන් නම් බෙදුවේ එයාට අහපව බෙදන්න වෙනවා ඔන්න 6න් බෙදුනහම 12ට 6 2යි 18ට 3යි මෙයා තමයි සරලම ආකාරය වෙන බෙදෙන අය නැහැ 2 අණු 3යි මෙතන ඔන්න 7න් බෙදෙන බව පේනවා මේකේ නේ 28ට 7 ඒවා 7 වංචක් කරේ 4යිනේ 28යිනේ මෙතන බෙදෙනවා 42 7න් බෙදෙනවා 7 ඒවා 5 35යි තව 7ක් එකතු වුණාම තමයි 42 ලැබෙන්නේ 7න් බෙදෙන බව පේනවා තව තියෙනවා බෙදෙන අය අපි මුලින්ම 7න් බෙදමු නැත්තම් දෙකෙන් බෙදන්නත් පුළුවන් තව ඉන්නවා ඊළඟ 7න් බෙදුවොත් 28ට 7 ඒවා 4යි 70ට 10යි 42ට 6යි ඔන්න බැලුවාම පේනවා මේ නම් සරලම ආකාරයේ නෙවෙයි තව බෙදෙනවා නෙමේ තුන් දෙනාම දෙකෙන් බෙදෙනවා 4 දෙකෙන් බෙදුනහම 2යි 10 දෙකෙන් බෙදුනහම 5යි 6 දෙකෙන් බෙදුනහම 3යි වෙන බෙදෙන්නේ නැහැ එහෙනම් මෙන්න මෙයා තමයි සරලම ආකාරය 2 අණු 5 අණු 3යි කියලා එනවා අන්තිමට කියනවා 25න් බෙදෙන බව පෙවුනා නම් හොඳයි 25න් බෙදෙනවා මේ හතර දෙනාම තුන් දෙනාම 25ට 25 ඒවා 1යි 100ට 25 ඒවා 4යි 125ට 25 ඒවා 5යි එහෙමනම් අනුපාතය එනවා 1 අණු 4 අණු 5යි කියලා සරලම ආකාරය අවසාන ගානත් අපි හදමු ඊට පස්සේ ඊගාව කොටසට යමු හතරවෙනි ගැටලුව ත්‍රිකෝණයක එක් එක් පාදයේ දිග සෙන්ටිමීටර් 7යි සෙන්ටිමීටර් 50යි මිලිමීටර් 50යි සෙන්ටිමීටර් 6යි මිලිමීටර් 5යි එක එක ඒකකවල එහෙම තියාගෙන අනුපාත ලියන්න බෑ එන්න මුලින්ම එකම ඒකකයකින් ලියාගමු මිලිමීටර් 70යි ඊට පස්සේ 50යි මිලිමීටර් කියන්නේ නම් හරි එයා මිලිමීටර් වලින් ඉන්නවා 50යි සෙන්ටිමීටර් 6යි මිලිමීටර් 5යි එහෙනම් 65යි මිලිමීටර් මෙතන 60යි මෙතන 5යි 65යි දැන් ලියුව හැකි අනුපාතය පාද තුන අතර අනුපාතය 70 අණු 50 අණු 65 දැන් මේ දිහා බැලුවම පේනවා මේ ඉන්නේ සරලම ආකාරය නෙවෙයි පහෙන් බෙදෙනවා තුන් දෙනාම මේ අකට බිංදුව බිංදුව පහනේ පහෙන් බෙදෙනවා 4 5 ඒවා 1යි 5යි දෙකක් ඉතිරි 20ට 4යි මේ 5ට 5 ඒවා 1යි බිංදුවට බිංදුවයි තව බෙදෙනවා 6ට 5 ඒවා 1යි 15ට 3යි දැන් බලන්න ඕනේ තව මේ තුන් දෙනාම බෙදෙන සංඛ්‍යා ඉන්නවද කියලා එතකොට පේනවා 13 කියන්නේ ප්‍රථමක සංඛ්‍යාවක් එහෙනම් මේ කොහෙවත් 13 ගුණාකාරයක් නැහැ එහෙනම් මේ තුන් දෙනාම බෙදෙන සංඛ්‍යාවක් නැහැ මේ තුන් දෙනාම වෙන බෙදෙන්නේ නැහැ මෙයා තමයි සරලම ආකාරය එහෙමනම් දැන් අපිට ඊගාවට තියෙන්නේ මේ පාඩමේ ඉතා වැදගත් කොටසක් ඒ තමයි අනුපාතයකට අනුව බෙදා දැක්වීම මුලින්ම අනුමාත්‍රකාව ලියා ගන්න අනුපාතයකට අනුව බෙදා දැක්වීම කියලා ඊට පස්සේ අපි
බලමු මේ මොකද්ද වෙන්නේ කියලා. අපි හිතමු මේ උදාහරණයක්. ඔන්න A හා B කියලා ළමයි දෙන්නෙක් ඉන්නවා. ඒ ළමයි දෙන්න කියනවා අපිට ලැබිලා තියෙන මුදල අපි 1:2 කියන අනුපාතයට බෙදාගමු කියලා. මේ දෙන්නට ලැබිච්ච මුදල ඒ දෙන්න කියනවා අපි දෙන්න 1:2 කියන අනුපාතයට බෙදාගමු කියලා. ඒ කියන්නේ මෙයාට රුපියලයි නම් මෙයාට රුපියල් 2යි කියන දේ. අපි හිතමු මේ දෙන්නටම ලැබුණ රුපියල් 300ක්. මේ රුපියල් 300ක් තමයි මේ දෙන්න එක්ක බෙදා ගන්න යන්නේ. එහෙමනම් අපිට පුළුවන් දැන් Aට කීයක් ලැබෙනවද Bට කීයක් ලැබෙනවද කියලා අපි මේ පාඩමේදී මේ කොටසේදී මේ හොයන්නයි යන්නේ. එහෙනම් මේ අනුමාතිකාව යටතේ දක්වන්නේ ඔන්න ඔය වගේ දේවල්. යම් කිසි දේවල් අතර අනුපාතයකුත් දෙනවා. මුළු ප්‍රමාණයක් දෙනවා. ඊට පස්සේ ඒක එක්කිනාට කොච්චර ප්‍රමාණ ලැබෙනවාද කියලා ගණනය කරනවා මේ කියන කොටසේදී. අපි උදාහරණ ගැටලුවක් හදමු මෙහෙම. කියන්න උදාහරණ ගැටලුවක්. උදාහරණ 1. A හා B යන ළමයි දෙදෙනා. A හා B යන ළමයි දෙදෙනා 1:2 යන අනුපාතයට 1:2 යන අනුපාතයට 1:2 යන අනුපාතයට රුපියල් 300ක මුදලක් බෙදා ගනී. රුපියල් 300ක මුදලක් බෙදා ගනී. එක් අයට ලැබෙන මුදල් වෙන වෙනම සොයන්න. එක් අයට ලැබෙන මුදල් වෙන වෙනම සොයන්න. ගණන හදද්දි මුලින්ම අනුපාතය ලියා ගන්න. A හා B අතර අනුපාතය 1:2යිලු. මෙහෙම ලියාගෙනම සෑම ගානක්ම පටන් ගන්න. අනුපාත ගැටලු. ඊට පස්සේ මේ ගාන ලියන පිළිවෙලක් තියෙනවා. බලන්න මේ ලියන පිළිවෙල. අපි මුලින්ම ලියනවා අනුපාතය. මේ වගන්ති ලියන විදිය. අනුපාතය. අනුපාතය තමයි 1:2යි. නේ? දෙන්න අතර අනුපාතය 1:2යි. දැන් ඊට පස්සේ මේ දෙන්නට ලැබෙන මුළු ප්‍රමාණය මේ දෙන්න කරන්නේ ඔක්කොම ගොඩවල් 3කට වෙන් කරනවා. මේ බලන්න මෙයාට ගොඩයි මෙයාට ගොඩවල් 2යි. ඒ කියන්නේ මෙතන 2යි මෙතන 1යි එකතු වුණාම ඔක්කොම ගොඩවල් 3කට වෙන් කරනවා. අපි ඒකට කියනවා මුළු කොටස්. මුළු කොටස් ප්‍රමාණය වෙනවා 1 එකතු කිරීම 2 3යි. එහෙනම් මේ දෙන්නට ලැබෙන මුළු ප්‍රමාණය මේ දෙන්න මුලින්ම ගොඩවල් 3කට බෙදනවා. ඊට පස්සේ එක කොටසක් කීයද කියලා හොයනවා. එක කොටසක්. කොටස් 3ක් කියන්නේ රුපියල් 300යි. කොටස් 3ක් කියන්නේ රුපියල් 300 හින්දා අපට එක කොටසක් හොයාගන්න පුළුවන් 300 බෙදනවා 3ෙන්. රුපියල් 300යි මේ දෙන්නට ලැබුණේ මුලින්ම මේ දෙන්න එක ගොඩවල් 3කට බෙදනවා. 300 බෙදනවා 3ට එතකොට එනවා එක කොටසක් කියන්නේ 100යි. තමන්ට ලැබිච්ච මුදල ගොඩවල් 3කට වෙන් කළා. එතකොට එක ගොඩක් රුපියල් 100යි. ඔන්න දැන් Aට ලැබෙන්න ඕනේ එක ගොඩයි Bට ලැබෙන්න ඕනේ ගොඩවල් 2යි. Aට ලැබෙන ප්‍රමාණය හොයාගන්න පුළුවන් 100 ගොඩවල් 1යි. රුපියල් 100යි. Bට 100 ගොඩවල් 2යි. එයාට හම්බ වෙනවා 200ක්. දැන් මේ උත්තරේ හරිද කියලා බලමු. Aට හම්බුණා 100ක්. Bට හම්බුණා 200ක්. අපි ගණන හදලා බැලුවාම. එතකොට සම්පූර්ණ ලැබිච්ච මුළු මුදලම ඉවරයිනේ. 200යි 100යි 300යි. 300ම ඉවරයි. ඒ වගේම බලන්න මේ දෙන්න අතර තියෙන අනුපාතය තුල්‍ය අනුපාතයක් මේ ලැබුණේ. 1:2යි කිව්වත් 100:200යි කිව්වත් සමානයි. එහෙමනම් අපෙන් අහපු ප්‍රශ්නය තමයි Aට කොච්චර හම්බ වෙනවද Bට කොච්චර හම්බ වෙනවද කියලා. Aට හම්බ වෙනවා රුපියල් 100ක් Bට හම්බ වෙනවා රුපියල් 200ක්. එහෙනම් මේ ආකාරයේ සියලුම ගණන් හදන්නේ ඔහොමමයි. අනුපාතය ලියනවා මුළු කොටස් ගන්න හොයනවා එකක් කීයද කියලා බලනවා ඊට පස්සේ ඒ අනුව එක එක්කෙනාට ලැබෙන ප්‍රමාණය බෙදලා දෙනවා. උදාහරණය සම්පූර්ණ කරගන්න. අපි යමු එමනම් අභ්‍යාසයේ ගැටලුවක් 21 2 අභ්‍යාසය. 21 2 අභ්‍යාසයේ පළවෙනි ගාන මේ විදිහට වගන්ති ලියලා හදමු.
පළවෙනි ගාන බලන්න. මුලින්ම අනුපාතය ලියන්නේ සුමුදු අනු කුමුදු. සුමුදුයි කුමුදුයි අතර රුපියල් 15,500ක මුදලක් 2:3 අනුපාතයකට බෙදා ගන්නවලු. එහෙනම් සුමුදුට රුපියල් 2යි නම් කුමුදුට රුපියල් 3යි අනුපාතයට බෙදා ගන්න හදන්නේ. එක එක්කෙනාට ලැබෙන මුදල් වෙන වෙනම හොයන්න කියලා කියන්නේ. අනුපාතය 2:3යි. මුළු කොටස් ඔක්කොම අවශ්‍ය කොටස් වෙන් කර ගන්නවා 5කට. එහෙනම් මේ දෙන්නට ලැබිච්ච මුළු මුදල මේ දෙන්න මුලින්ම ගොඩවල් 5කට වෙන් කර ගන්නවා. දැන් එක කොටසක් කීයද කියලා බැලුවේ ඇයි? මුළු කොටස් මේ පහම කියලා කියන්නේ දීලා තියෙනවා 1500යි කියලා. 1500 බෙදෙනවා ගොඩවල් 5කට. එතකොට එනවා එක ගොඩක් කියන්නේ රුපියල් 300යි. ලැබිච්ච 1500 ගොඩවල් 5කට බෙදුනහම එක ගොඩක් 300යි. එහෙමනම් සුමුදුන හම්බ වෙන්න ඕනේ ගොඩවල් දෙකක්. සුමුදුන හම්බ වෙනවා 300 ඒවා දෙකක් 600යි. කුමුදුන හම්බ වෙනවා 300 ඒවා තුනක් 300 ඒවා තුනක් 900යි. කුමුදුට 600යි. කුමුදුට 900යි. සුමුදුට 600යි. ඒ දෙකම එකතු වුණාම 1500 කියන මුළු ගාණක් හැදෙනවා. තුල්‍ය අනුපාතය ලැබුණා 600 අනු 900යි කියලා. තව ගාණක් හදමු. දෙවෙනි ගාණ. දෙවෙනි ගැටලුව බලමු. ලේසි ගාණක්. ආවරණය සෑදීමේදී තබහා රත්තරන් මිශ්‍ර කරන අනුපාතය 1:11 වේ. තඹ අනු රත්තරන් අනුපාතය 1:11යි. 1:11යි. තබහා රත්තරන් අතර අනුපාතය 1:11යිලු. අනුපාතය 1:11යි. මුළු කොටස් එක එකතු කිරීම 11 12යි. ඔක්කොම ගොඩවල් 12කට වෙන් කරන්න ඕනේ. ඊට පස්සේ භාණ්ඩයේ මුළු බර දීලා තියෙනවා ග්‍රෑම් 60යි. එහෙමනම් එක කොටසක් කීයද කියලා හොයාගන්න පුළුවන්. 60 බෙදන්න වෙනවා 12ට. 60 12ට බෙදුනාම වෙනවා එක කොටසක් එහෙමනම් ග්‍රෑම් 5යි. එක කොටසක් ග්‍රෑම් 5යි. රත්තරන් ඕනේ කොටස් 1යි, තඹ ඕනේ කොටස් 1යි, රත්තරන් ඕනේ කොටස් 11. එහෙමනම් තඹ ප්‍රමාණය එනවා 5 ගානේ කොටස් 1යි ග්‍රෑම් 5යි. රත්තරන් ප්‍රමාණය එනවා 5 ගානේ කොටස් 11යි ග්‍රෑම් 55යි කියන උත්තරය එනවා. මේ දෙක එකතු වුණාම ඔය 60ක් කියන බල මානයක් හැදෙනවා. මේ ආභරණය හැදෙනවා ග්‍රෑම් 60ක් හැදෙනවනේ මේ දෙන්නේ. තඹ ග්‍රෑම් 5කුයි රත්තරන් ග්‍රෑම් 55කුයි එකතු වුණාම ග්‍රෑම් 60ක් හැදෙනවා. ඒ වගේම අනුපාතය තුල්‍ය අනුපාතයක්. 5:55 කියන්නේ 1:11ට තමයි තුල්‍ය අනුපාතයක්. අපි ඊට පස්සේ හදමු පස්වෙනි ගාන. බලමු. මේ ගාන කියනවා මෙහෙම. වැලි තලක සෑදීම සඳහා හාල් පිටි, සීනි සහ පොල් මිශ්‍ර කරන ස්කන්ධ අතර අනුපාතය 4:3:1යි. හාල් පිටි කිලෝ 7 ගණන්, සීනි කිලෝ 3යි, පොල් කිලෝ 1යි. මිශ්‍ර කරනවා. සාමාන්‍යයෙන් ගේකට ඉතින් එච්චර හදන්නේ නෑනේ. හාල් පිටි කිලෝ 4යි, සීනි කිලෝ 3යි, පොල් කිලෝ 1කුයි එහෙම මිශ්‍ර කරලා හදන්නේ නෑ. ඔන්න බලන්න හදන ප්‍රමාණය කිලෝ 2යි හදා ගන්න ඕනේ. වැලි තලප හදා ගන්න ඕනේ ඔක්කොම කිලෝ 2යි. එහෙමනම් කිලෝ 2 ප්‍රමාණයක් හදාගන්න හාල් පිටි කොච්චර ඕනද, සීනි කොච්චර ඕනද, පොල් කොච්චර ඕනද කියලා අහන්නේ. කිලෝ 2යි කියලා තියාගෙන වැඩ කරන්න අමාරුයි. ඒ හින්දා කිලෝ 2 වෙනුවට ග්‍රෑම් 2000යි කියලා ගත්තා නම් තමයි ගානේ ලේසි.
එතකොට තමයි හාල් පිටි කොච්චරද ග්‍රෑම් සීනි කොච්චරද පොල් කොච්චරද කියලා ලේසියෙන් උත්තරේ එනවා. දැන් බලමු කලින් විදියමයි අනුපාතය. 4:3:1 මුළු කොටස් 7 එකතු කිරීම 3 එකතු කිරීම 1 8යි. ඔක්කොම කොටස් 8යි. දැන් හොයාගන්න වෙනවා එක කොටසක්. එක කොටසක් හොයාගන්න 2000 බෙදෙනවා 8ට. 2008ට බෙදුනහම වෙනවා එක කොටසක් කියලා කියන්නේ ග්‍රෑම් 20ට 8 ඒවා 2යි 16යි ඉතිරි 4ක් 40ට 5යි මෙතනට බිඳුවයි. ග්‍රෑම් 250යි. එක කොටසක් කියන්නේ ග්‍රෑම් 250යි. හාල් පිටි ඕනේ කොටස් 7ක්. හාල් පිටි 250 ඒවා 4යි. 254 ෙන් වැඩි වුණාම 1000යි ග්‍රෑම්. එහෙනම් ග්‍රෑම් 1000ක් හාල් පිටි ඕනේ. 1000 කියන්නේ කිලෝග්‍රෑම් එකක්. හාල් පිටි කිලෝග්‍රෑම් එකක් අවශ්‍ය වෙනවා. සීනි 250 ඒවා 3යි. 250 ඒවා 3ක් කියන්නේ 750ක් අවශ්‍ය වෙනවා. ග්‍රෑම් 750යි. පොල් නම් ලේසි එක කොටසයි ඕනේ. ඒ කියන්නේ 250 ඒවා 1යි. පොල් 250 ඒවා 1යි. ඒ කියන්නේ ග්‍රෑම් 250යි. පොල් අවශ්‍ය වෙන්නේ ග්‍රෑම් 250යි. බලන්න මේ උත්තරය ආවද කියලා. කිලෝ 2ක ප්‍රමාණයක් හදාගන්න ඒ කියන්නේ ග්‍රෑම් 2000ක් හදාගන්න අවශ්‍ය වෙන්නේ හාල් පිටි කිලෝ 1යි සීනි ග්‍රෑම් 750යි පොල් ග්‍රෑම් 250යි කලවම් කළා නම් ඔය ටික හදාගන්න පුළුවන්. අනුපාතය මෙයාමයි කිලෝ 2ක ප්‍රමාණයක්. 6 වෙනි ගාන බලන්න. 6 ඒ කියනවා මෙහෙම. පෝෂ්‍යදායක ශනික ආහාර පැකට්ටුවක මුං ඇට සෝයා සහ සහල් ඇත්තේ 2:1:3 අනුපාතයටලු කියන තුන් දෙනා. අතන අනුපාතය දීලා තියෙනවා 2:1:3යි කියලා දීලා තියෙනවා. ඊට ආහාර වර්ගයේ ග්‍රෑම් 840ක ඇති සහල් ප්‍රමාණය සොයන්න කියලා කියන්නේ. එහෙමනම් මුලින්ම අනුපාතය. අනුපාතය සමානයි 2:1:3යි. ඊට පස්සේ මුළු කොටස් ඔක්කොම කොටස් තියෙනවා 2 එකතු කිරීම 1 එකතු කිරීම 3 6යි. ඔක්කොම කොටස් 6යි. ග්‍රෑම් 840ක් හදාගන්න ඕනේ. ග්‍රෑම් 840 හැදෙන්නේ කොටස් 6කින්. එහෙනම් අපි එකක් හොයාගමු. එක කොටසක් කීයද කියලා. ඒකට 840 බෙදෙනවා 6ෙන්. 840 6ෙන් බෙදෙනවා වෙනවා එක කොටසක් කීයද කියලා. 8ට 6 ඒවා 1යි. 8 වලක් 6 වලක් එක 6යි. ඉතිරි 2ක්. 24ට 4යි. බිඳුවට නැහැ. ග්‍රෑම් 140යි. එක කොටසක් කියන්නේ ග්‍රෑම් 140යි. මේක අහලා තියෙන්නේ සහල් ප්‍රමාණය කොපමණද? සහල් තියෙන්නේ කොටස් 3යි. එහෙනම් සහල් විතරක් කියවුවාම ඇති. අහන්නේ සහල් ප්‍රමාණයනේ. සහල් ප්‍රමාණය. එක කොටසක් කියන්නේ 140යි. කොටස් 3ක් කියන්නේ කොච්චරද කියලා බලන්න 3ෙන් වැඩි කරනවා. ග්‍රෑම් 420යි කියන උත්තරය ඇවිල්ලා තියෙන්න ඕනේ. ග්‍රෑම් 420යි. ඒ ඇති. අහලා තියෙන සහල් ප්‍රමාණය විතරයි. හත්වෙනි ගැටලුව බලමු. පාසලක උසස් පෙළ විද්‍යා තාක්ෂණ හා කලා යන අංශ 3. පාසලක උසස් පෙළ විද්‍යාව තාක්ෂණය කලා යන අංශ 3 සඳහා සිසුන් තෝරාගෙන ඇති අනුපාතය 3:5:7 වේ. 3ට 5ට 7යි වේ. උසස් පෙළ පන්ති සඳහා බදවා ඇති මුළු සිසුන් ගාන 600යි. නම් කලා අංශයට බදවාගත් සිසුන් ගාන කොච්චරද කියලා අහනවා.
කලා අංශයට බදවාගත්ත සිසුන් ගාන කොච්චරද කියලා අහනවා. අපි මුලින්ම එනම් මේ ගාන හදපු විදිහට අනුපාතය ලිව්වා. අනුපාතය 3/5/7යි. ඊට පස්සේ මුළු කොටස් ඔක්කොම කොටස් තියෙනවා 3/5/7යි එකතු කරනවා. එතකොට එනවා 15යි. ඔක්කොම කොටස් 15යි. එහෙනම් එක කොටසක් කියන්නේ ළමයි කීයක්ද කියලා හොයාගන්න ඕනේ. එක කොටසක්. ඔක්කොම ළමයි 600ක් ඇතුළත් වෙලා තියෙනවා. 600 කියන්නේ කොටස් 15ක්. එකක් හොයාගන්න 600 බෙදෙනවා 15. 600 15ෙන් බෙදෙනවා වෙනවා 600 ඇතුළේ තියෙනවා 15 600 15ෙන් බෙදෙනවා 60ට 15 ඒවා 7යි. බිඳුවට නෑ 40යි. එහෙමනම් එක කොටසක් කියන්නේ ළමයි 40යි. දැන් අපෙන් අහලා තියෙන්නේ කලා විෂය හදාගෙන සිසුන් ගණන ඇතුළත් වුණ සිසුන් ගණන කීයද කියලා. එකක් 40යි 7ක් කීයද? කලා විෂය 40 ඒවා 7යි 40 ඒවා 7යි 280ක් කියලා එනවා. කලා විෂය හදාගෙන සිසුන් ඇතුළත් වෙලා තියෙනවා 280ක්. අටවෙනි ගාන ඍජුකෝණාසාකාර පිට්ටනියක දිග හා පළල අතර අනුපාතය 3:4 වේ. දිග අනු පළල සමානයිලු 3ට 2යි. දිග 3යි නම් පළල 2යි වේ. පිට්ටනියේ පරිමිතිය මීටර් 600ක් නම් පිට්ටනියේ පරිමිතිය මීටර් 600ක් නම් පරිමිතිය කියන්නේ වටේම දිග. ඔන්න මෙයාගේ දිගයි පළලයි අතර අනුපාතය තමයි 3:2යි කියලා දීලා තියෙන්නේ. මෙයාගේ පරිමිතිය 600යි. පරිමිතිය 600යි කියන්නේ මේ බලන්න මෙහෙම වෙන් වුණාම මේ ටික 600 දෙකට බෙදුනහම මෙන්න මේ ටික 300යි. මෙතන ඉඳන් මෙතෙන්ට 300යි. එහෙනම් දිගයි පළලයි කියන්නේ 300යි. දිගයි පළලයි එකතු වුණාම 300යි. අනුපාතය. ඒක මම ලිව්වේ දැන් ඒක ඕනේ නෑ තව පොඩ්ඩකින් 600 ගත්තොත් ගන්න වර්ධිනවා. අනුපාතය 3:2යි. මුළු කොටස් 3 එකතු කිරීම 2 5යි. දැන් එක කොටසක් හොයාගන්න ඕනේ. කොටස් 5ක් කියන්නේ 300යි. එහෙනම් එකක් හොයාගන්න මොකද කරන්නේ? 300 බෙදෙනවා 5න්. 300 5න් බෙදෙනවා වෙනවා 60යි කියලා. එක කොටසක් කියන්නේ 60යි. දිගට තියෙනවා ඒ වගේ කොටස් 3ක්, පළලට තියෙනවා ඒ වගේ කොටස් 2ක්. දිග බලන්න දිගට තියෙනවා 60ව 3ක් 180යි. පළලට තියෙනවා 60ව 2ක් 120යි. දිග 180යි මීටර් පළල 120යි මීටර් කියලා උත්තරේ එන්න ඕන. කවුරු හරි ළමයෙක් මෙතෙන්ට මුළු කොටස් යන 600යි කියලා එයා ගන්න හදුවනම් එයාට ඉන්නේ වැරදි උත්තරයක්. අපිට ඊගාවට තියෙන්නේ අපි මේ පාඩමේ තව අනුමාතෘකා දෙකක් ඉගෙන ගන්නවා. ඒකේ ඊගාව අනුමාතෘකාව ඒ තමයි යම්කිසි අනුපාතයක අපි හිතමු සිමෙන්ති වැලි මිශ්‍ර කරනවා 1:6 කියන අනුපාතයට. ඊට පස්සේ අපිට කියනවා එක තැනක තියෙනවා වැලි තාච්චි 30ක්. වැලි තාච්චි 30ක් දාලා තියෙනවා. එහෙනම් වැලි තාච්චි 30ක් තියෙනවා නම් ඕකට සිමෙන්තිත් දාලා කලවම් කරාම ඔක්කොම කොච්චරක් වෙයිද? මුළු ප්‍රමාණය හොයාගන්න වෙනවා. එහෙනම් යම්කිසි අනුපාතයක එක්කෙනෙක් දුන්නාම එයාට අනුව මුළු ප්‍රමාණය හොයන්න යනවා. මේ කොටසේදී අනුමාතෘකාව ලියා ගන්න යම් අනුපාතයක එක් පදයකට අදාළ කොටස දී ඇති විට යම් අනුපාතයක එක් පදයකට අදාළ කොටස දී ඇති විට මුළු ප්‍රමාණය සෙවීම අනුමාතෘකාව එහෙම ලියන්න ඕනේ. යම් අනුපාතයක එක් පදයකට අදාළ කොටස දී ඇති විට මුළු ප්‍රමාණය සෙවීම. දැන් අපි ඒක නිදසුනකින් ගන්න බලමු. ළමයි දෙන්නෙක් ඉන්නවා සමන් සහ අමල් කියලා.
සමනුයි අමලුයි කියලා දෙන්නෙක් ඉන්නවා. මේ දෙන්න කියනවා අපි දෙන්නා ළඟ ඇති මුදල් අතර අනුපාතය 2:3 වේ කියලා කියනවා. මේ එක්කෙනෙක් කියනවා අපි දෙන්නා අතර ඇති මුදල් අතර අනුපාතය 2:3 වේ කියලා. ටිකලාගෙන් සමන් කියනවා මා ළඟ රුපියල් 500ක් ඇත කියලා කියනවා. එහෙමනම් අපිට අහන ප්‍රශ්නය තමයි මේ අනුමාතිකාවේදී මේ කොටසදී එහෙමනම් දෙදෙනාම ළඟ ඇති මුදල කොච්චරද? එහෙමයි නේද? මෙන්න ගැටලුව ලියාගමු ගැටලුව සමන්නා අමල් අතර ඇති මුදල් අතර අනුපාතය 2:3 වේ. සමන් ළඟ රුපියල් 500ක් ඇතනම් සමන් ළඟ රුපියල් 500ක් ඇතනම් දෙදෙනා ළඟම ඇති මුළු මුදල සොයන්න. දෙදෙනාම ළඟ ඇති මුළු මුදල සොයන්න. මෙයා ගාව 500ක් තියෙනවා නම් අපෙන් දැන් අහන ප්‍රශ්නය එහෙනම් දෙන්නා ළඟම තියෙන මුළු මුදල කොපමණද කියලා. අපි මේ ගාන හදන ක්‍රමය තමයි මෙහෙම. අර කලින් හදපු විදිහටම. මේ බලන්න සමන් ළඟ කොටස් දෙකක් තියෙනවා. ඒ වගේම සමන් ළඟ 500ක් තියෙනවා. මේ ලැබෙන මුළු මුදල ගොඩවල් 5කට බෙදනවනේ. බෙදුවාම මෙයාට 3යි මෙයාට 2යි ලැබෙන්නේ. මෙයාට කොටස් දෙකක් ලැබුණා. දෙකක් කියන්නේ 500යි. එහෙනම් අපිට පුළුවන් කලින් ආකාරයේ වගේ එක කොටසක් කියන්නේ කීයද කියලා හොයාගන්න. බලන්න මුලින්ම අනුපාතය. අනුපාතය සමානයි 2:3යි. සමන් ළඟ තියෙන ගානයි අපි දන්නේ. ඒ හින්දා ලියනවා සමන් ළඟ කොටස්. සමන් ළඟ තියෙන කොටස් දෙකක්. කොටස් දෙකක් කියන්නේ 500යි. එහෙනම් එක කොටසක් කියුවේ නැහැ. එක කොටසක් 500 බෙදෙනවා දෙකට. එක කොටසක් කියන්නේ 250යි. සමන් ළඟ කොටස් දෙකක් තියෙනවා. දෙකක් කියන්නේ 500යි. එහෙනම් එකක් හොයාගන්න 500 දෙකට බෙදුනහම 250යි. ඊට පස්සේ මුළු කොටස් කීයක් තියෙනවද? ඔක්කොම කොටස්. මෙයා ගාව කොටස් 2යි, මෙයා ගාව කොටස් 3යි. ඔක්කොම කොටස් තියෙනවා 2යි 3යි එකතු වුනහම 5. මුළු කොටස් ගාන 5යි. එහෙනම් දැන් අපි හොයාගන්න ඕනේ මුළු මුදල දෙන්නා ගාවම තියෙන මුළු මුදල. මෙයා ගාව කොටස් 2යි, මෙයා ගාව කොටස් 3යි ඔක්කොම කොටස් 5යි. එක කොටසක් කියන්නේ අපි කලින් හොයාගත්ත 250යි කියලා. එක කොටසක් කියන්නේ 250යි නම් කොටස් 5 කියන්නේ කොච්චරද බලන්න. මුළු මුදල එනවා එතකොට. මුළු මුදල සමානයි 250 ඒවා 5. 250 ඒවා මෙයා ගාව 2යි, මෙයා ගාව 3යි ඔක්කොම 5යි. 250 පහින් වැඩි කරාම උත්තරය 5.0.0යි 5.5 දෙකක් ඉතිරි 5.2 10යි 2යි 12යි. එහෙනම් දෙන්න ගාවම තියෙන මුළු මුදල 1250යි කියලා එනවා. නිදසුන ලියාගමු. ඕන්නම් ඉතින් දැන් අමල් ගාව තියෙන මුදල හොයාගන්න පුළුවන්. ඒක අපේ ඊගාව අනුමාතුකාව. අපි එතෙන්ට යනකන් ඉන්න නැතුව දැන්මම මේ කොටසත් කතා කරමු. දැන් බලමු අමල් ගාව තියෙන මුදල. අමල් ගාව තියෙන මුදල හොයන්න ක්‍රම දෙකක් තියෙනවා. අමල් ගාව තියෙන මුදල හොයන්න පුළුවන් 1250න් 500ක් අඩු කරලා. ඒ දෙන්න ගාව තියෙන මුළු මුදල 1250යි. මෙයා ගාව 500යි. එහෙමනම් 1250න් 500ක් අඩු කරාම එනවා මෙයා ගාව 750යි කියලා. තව ක්‍රමයක් තියෙනවා. එක කොටසක් කියන්නේ 250යි. අමල් ගාව තියෙනවා ඒ වගේ කොටස් 3ක්. එහෙනම් 250ව 3ක් 750යි කියලා හිතේම උත්තරේ ගන්න පුළුවන්. මුලින්ම මේ ටික ලියාගෙනමු. ඊට පස්සේ ඒ කොටස ලියමු. ගොමිලකන් 2 මේ ගානේ. ඒ තමයි අමල් ළඟ ඇති මුදල සොයන්න. අමල් ළඟ කොච්චරක් තියෙනවද කියලා හොයන්න. ඒකෙත් උත්තරේ ගන්න දැන් මෙතනින්ම මම ක්‍රම දෙකක් කිව්වා. එකක් තමයි මුළු මුදලින් 500ක් අඩු කරලා අමල් ගාව තියෙන මුදල හොයාගන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි එක කොටසක් කියන්නේ 250යි කියලා හෙව්වා. අමල් ගාව තියෙනවා කොටස් 3ක්.
250වත් 3 එතනින් හොයාගන්න පුළුවන් අමල් ළඟ ඇති මුදල. උත්තරේ ගන්න. පළවෙනි ක්‍රමයට අමල් ළඟ ඇති මුදල ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. දෙන්න ගාව 1250යි. ඒකෙන් අඩු කරනවා 500ක්. එතකොට එනවා 750යි කියලා. මේක ක්‍රමයක්. දෙවෙනි ක්‍රමයට හැදුවොත් එක කොටසක් කියලා කියන්නේ අපි හොයාගත්තා 250යි. අමල් ගාව තියෙනවා කොටස් 3ක්. එහෙනම් අමල් ළඟ ඇති මුදල එතනින් හොයා ගන්න පුළුවන් 250 ඒවා 3 750යි කියන උත්තරේ කොහොම හැදුවත් එන්න ඕනේ. අපි දැන් අභ්‍යාස ගණන් වලින්ම තව තව පැහැදිලි කරගමු මේ පාඩම මේ කොටස. 21 3 අභ්‍යාසයේ බලන්න හත්වෙනි ගැටලුව එක් කියනවා නයිට්‍රජන් ෆොස්ෆරස් සහ පොටෑසියම් නයිට්‍රජන් ෆොස්ෆරස් හා පොටෑසියම් අතර අනුපාතය 5:2:1යිලු මේ තුන් දෙනා අතර අනුපාතය 5:2:1යිලු ඊට පස්සේ කියනවා පොහොර පැකට්ටුවේ අඩංගු ෆොස්ෆරස් ප්‍රමාණය ග්‍රෑම් 250යි. ෆොස්ෆරස් ප්‍රමාණය ග්‍රෑම් 250යි. නම් මේ පැකට්ටුවේ පොහොර පැකට්ටුවේ ස්කන්ධය සොයන්න. මේක ඇතුලේ ෆොස්ෆරස් ග්‍රෑම් 250ක් තියෙනවා නම් මේ සම්පූර්ණ පැකට් එකේම බර කොච්චරද කියලා අහනවා. එහෙනම් මුලින්ම අනුපාතය සමානයි 5:2:1යි. phosphorus කොටස් ප්‍රමාණය 2යි phosphorus ග්‍රෑම් 250යි. එහෙනම් ඒකෙන් ලියුව හැකි phosphorus තියෙන කොටස් 2යි. එක කොටසක බල හොයාගමු දැන්. එක කොටසක බල එතනින් හොයාගන්න පුළුවන්. එක කොටසක් බලන්න 250 බෙදෙනවා දෙකට. 250 දෙකට බෙදුනහම එනවා 125යි ග්‍රෑම් කියලා. එක කොටසක් කියන්නේ ග්‍රෑම් 125යි. මේක අපෙන් අහන ප්‍රශ්නය තමයි මුළු ප්‍රමාණය කොච්චරද? එහෙනම් මුළු කොටස් කොච්චරද කියලා මුලින්ම හොයමු. මුළු කොටස් නයිට්‍රජන් කොටස් 5යි, ෆොස්ෆරස් කොටස් 2යි, පොටෑසියම් කොටස් 1යි. ඔක්කොම තියෙනවා 5යි 7යි 1යි 8ක්. කොටස් 8ක් තියෙනවා. අහන්න එහෙමනම් මෙයාගේ මේ පැකට් එකේ බර එක කොටසක් කියන්නේ 125යි නම් කොටස් 8ක් කියන්නේ කොච්චරද? මුළු බර 125 ඒවා 8ක්. 125න් වැඩි කරාම උත්තර දෙනවා ග්‍රෑම් 1000යි කියලා උත්තර දෙනවා. එහෙනම් මේ තියෙන්නේ කිලෝ එකක පොහොර පැකට්ටුවක්. ඒක ඇතුලේ තියෙනවා ෆොස්ෆරස් 250යි. එක කොටසක් කියන්නේ 125යි කියලා කලින් හෙව්වනේ. එහෙනම් අපිට කිව්වේ පොටෑසියම් තියෙන එක කොටසයි. එකයි ඒ කියන්නේ 250යි ග්‍රෑම්. නයිට්‍රජන් තියෙන කොටස් 5ක්. 125 ඒවා 5ක්. වැඩි කරලා හොයාගන්න පුළුවන්. අපි යමු එමනම් පස්වෙනි ගැටලුවත් හදලෙමු. කරන පස්වෙනි ගාන පස්වෙනි ගැටලුව සිමෙන්ති උණු වැඩි. සිමෙන්ති යන උණු අණු වැඩි. අතර අනුපාතය 2ට 3ට 5යිලු. ඊට පස්සේ කියනවා උණු ප්‍රමාණය තාච්චි 6යි. එහෙමනම් දැන් අපිට හොයාගන්න පුළුවන් එකක් කොච්චරද කියලා. මුලින්ම අනුපාතය 2 3 5යි. උණු ප්‍රමාණය දීලා තියෙන්නේ උණු කොටස් 3යි. එහෙමනම් උණු කොටස් ගන්න තියෙනවා 3ක්. උණු කොටස් 3යි. දැන් හොයාගන්න පුළුවන් එක කොටසක්. එක කොටසක් හොයාගන්න උණු ප්‍රමාණය බෙදනවා 3ට. 6 බෙදනවා 3ට 2යි කියලා එනවා. එක කොටසක් කියලා කියන්නේ තාච්චි 2යි. මුළු කොටස් ඔක්කොම කොටස් තියෙනවා මෙතන 2යි මෙතන 3යි මෙතන 5යි 10යි. ඔක්කොම කොටස් 10යි.
එක කොටසක් කියන්නේ තාච්චි 2යි එහෙනම් කොටස් 10ක් කියන්නේ කොච්චරද? මුළු ප්‍රමාණය 10 වැඩි කරනවා 2කින් 20යි. තාච්චි 20යි. එහෙමනම් ඔක්කොම කලවම් කරන්න වෙනවා තාච්චි 20ක්. තාච්චි 20ක් කලවම් කරාම තමයි ඒක ඇතුලේ මුළු තාච්චි 6ක් තියෙන්නේ. මේ පාඩමේ අවසාන අනුමාතෘකාව කලින් අපි කතා කළා. ඒකෙන් ගණන් කිහිපයක් හදමු අනුමාතෘකාව ලියාගෙන. අනුමාතෘකාව තමයි මෙහෙම. එක වර්ගයක කොටසක් දෙනවා. එතකොට අනිත් කෙනෙක් හොයනවා. දැන් ඉන්නේ මුළු ප්‍රමාණයනේ. ඊට පස්සේ දැන් මේ හොයන්න යන්නේ අනිත් කෙනෙක්. දැන් උදාහරණයක් මේ ගානෙම කිව්වොත් මේ අනුපාතයට මිශ්‍ර කරනවා. මුළු කොටස් ඒකේ තියෙනවා මුළු තාච්චි 6ක්. එහෙමනම් ඒකේ තියෙන වැඩි තාච්චි ගාන කොච්චරද? මුළු තාච්චි ප්‍රමාණය නෙවෙයි. වැඩි තාච්චි ප්‍රමාණය ඇහුවොත් කොහොමද හොයන්නේ? අනුමාතෘකාව ලියා ගන්න. අනුපාතයක එක් පදයක ප්‍රමාණය දී ඇති විට තවත් පදයක ප්‍රමාණය සෙවීම. අනුපාතයක එක් පදයක ප්‍රමාණය දී ඇති විට තවත් පදයක ප්‍රමාණය සෙවීම. අපි මේ කතා කරමු අභ්‍යාසයේ ගැටලුවකින්ම 21 අභ්‍යාසයේ පළවෙනි ගාන හදන්න පටන් ගමු. බලමු. තල කැලි සෑදීමේදී තල හා හකුරු මිශ්‍ර කරනවලු. තල හා හකුරු අනුපාතය 5:4යි. තල 5යි නම් හකුරු 4යි වේ. තල කැලි සෑදීම සඳහා තල 500ක් භාවිතා කළේ නම් තල ග්‍රෑම් 500ක් භාවිතා කළේ නම් හකුරු කොච්චර භාවිතා කළාද කියලා අහන්නේ. මෙන්න මෙයා කීයද කියලා අහන්නේ. එහෙනම් කලින් වගේම අපිට මේ ගාන හදන්න පුළුවන්. මුලින්ම අනුපාතය 5:4යි. තල ප්‍රමාණය දන්න හින්දා තල කොටස් 5යි. කොටස් 5 තමයි මේ 500 කියන්නේ. එහෙනම් එක කොටසක් හොයාගන්න ඕනේ. ඒකට 500 බෙදෙනවා 5ෙන්. 500 5ෙන් බෙදෙනවා වෙනවා එක කොටසක් කියන්නේ 100යි කියලා ගෑම්. එක කොටසක් කියන්නේ ගෑම් 100 නම් හකුරු ප්‍රමාණය හොයාගන්න පුළුවන්. හකුරු කොටස් 4ක් එතන තියෙනවා. එහෙමනම් හකුරු ප්‍රමාණය එනවා 100 ඒවා 4යි. 100 4ෙන් වැඩි වුණාම 400යි ගෑම්. ගෑම් 400ක් විතර තියෙනවා හකුරු. අපි ඊගාට හදමු මේකේ 4 වෙනි ගානයි 5 වෙනි ගානයි. 4 වෙනි ගැටලුව බලමු. පෙරේරා මහතා තම මාසික වැටුපෙන් ඉතිරි කරන ලද මුදල හා වියදම් කරන ලද මුදල අතර අනුපාතය 3:7 වේ. ඉතිරි කරපු මුදලයි වියදම් කරපු මුදලයි අතර අනුපාතය 3:7 වේ. එක් මාසකදී ඉතිරි කරන ලද මුදල රුපියල් 6000යි. 6000ක් ඉතිරි කළා නම් වියදම් කරපු මුදල කීයද කියලා යහන්නේ. ඒ දෙක අතර අනුපාතය 3:7යි. 6000ක් ඉතිරි කරා නම් කොච්චර වියදම් කළාද කියලා අහනවා. එහෙනම් දැන් කලින් වගේ වඩන් පිළිවෙල හැකි අනුපාතය 3:7යි. මෙයාව තමයි දන්නේ. එහෙනම් එයා තමයි අපි ලියන්නේ ඉතිරි කිරීමේ කොටස්. ඉතිරි කරලා තියෙන කොටස් 3යි. දැන් එක කොටසක් කියුවේ හැකි. කොටස් 3ක් කියන්නේ 6000යි. 6000 බෙදලා 3ෙන්. එතකොට එනවා එක කොටසක් කියන්නේ 2000යි. එකක් කියන්නේ 2000යි. එකක් කියන්නේ 2000යි නම් මුළු ප්‍රමාණය මෙයාගේ වියදම් කරපු ප්‍රමාණය හොයන්න 2000 වැඩි කරන්න වෙනවා 7ෙන්. එතන දෙනවා කොටස් 7ක්. වියදම් කර ප්‍රමාණය 2000 7ක්.
14000ක් එයා වියදම් කරලා තියෙනවා. 6000ක් ඉතිරි කරලා 14000ක් වියදම් කළා. දැන් ඔගේ ප්‍රශ්නයක් ඇහුවනම් දැන් එයාගේ මුළු වැටුප කොච්චරද කියලා මේ 6000යි 4000යි 14000යි එකතු කරනවා. මේ දෙක විතරයි නම් එයාට වියදම් උනේ මුදල් වෙන්ුනේ මේ දෙකට විතර නම් ඔහුගේ මුළු වැටුප කොච්චරද මේ දෙක එකතු කරනවා. එහෙම ගන්න පුළුවන්. පස්වෙනි ගාන. පස්වෙනි ගාන බලමු. මේ තුත්තනාගම් කියන ද්‍රව්‍යයයි ඊට අමතරව තඹයි මිශ්‍ර කරනවා. මිශ්‍ර කරනකොට 2:5 අනුපාතයට 2:5 අනුපාතයට මිශ්‍ර කරනවා. ඒක තුත්තනාගම් ස්කන්ධයේ කිලෝග්‍රෑම් 6ක් නම් මෙයා කිලෝග්‍රෑම් 6ක් නම් තඹවල ස්කන්ධය සොයන්න අනුපාතය 2:5යි. මෙතන කොටස් දෙකක් තමයි මේ කිලෝග්‍රෑම් 6 කියන්නේ. එහෙනම් තුත්තනාගම් කොටස් තියෙන්නේ 2යි. දැන් එක කොටසක් හොයාගන්න පුළුවන්. එක කොටසක් කියන්නේ කොච්චරද කියලා. කොටස් දෙකක් කියන්නේ කිලෝ 6යි නම් එක කොටසක් හොයන්න 6 දෙකට බෙදුනහම කිලෝග්‍රෑම් 3යි. එක කොටසක් කියන්නේ කිලෝග්‍රෑම් 3යි. අහන්නේ තඹවල ස්කන්ධය කොච්චරද? තඹ ස්කන්ධය 5 වැඩි කරනවා 3න් 15යි කිලෝග්‍රෑම්. එක කොටසක් කියන්නේ කිලෝ 3යි. ඒ වගේම 5 3 15යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 15ක ස්කන්ධයක් තියෙනවා තඹ. රෝමිලක්කන් 2. එක වෙනම ගන්නවා. රෝමිලක්කන් 2 එක වෙනම ගන්නවා. මෙයා ගානේම ඉතිරි කොටසක් නෙවෙයි. හැබැයි මිශ්‍ර ගාන අනුපාතය මෙයා. දෙවෙනි ගාන කියන්නේ තුත්තනාගම් සහ තඹ මිශ්‍ර කරනවා 2:5 අනුපාතයටමයි. හැබැයි දැන් තඹ කිලෝ 10ක් මිශ්‍ර කරා නම් තුත්තනාගම් කොච්චර ඕනද කියලා අහනවා. එහෙනම් අපි කලින් හදපු ගණන් වගේම තව ගැටලුවක්. රෝමිලක්කන් 2කටත් මේ වගේම හදන්න ගන්න. රෝමිලක්කන් 3කටත් මේ වගේම හදන්න වෙනවා. රෝමිලක්කන් 4කටත් මේ වගේම හදන්න වෙනවා. ඒ හතර දෙනාටම අනුපාතය තමයි මෙයා. දැන් අපි මෙතන අහන්නේ තුත්තනාගම් කොච්චරද කියලා. අනුපාතය 2:5ම තමයි. තුත්තනාගම් තඹ ප්‍රමාණය දන්න හින්දා තඹ කොටස් 5යි. තඹ කොටස් 5යි. එහෙනම් එක කොටසක් කියන්නේ කිලෝ කීයද කියලා හොයාගන්න පුළුවන්. එක කොටසක් ඒකට 10 බෙදනවා 5න් 2යි. එක කොටසක් කියන්නේ කිලෝග්‍රෑම් 2යි. එකක් කියන්නේ කිලෝග්‍රෑම් 2යි. තුත්තනාගම් මේ වගේ කොටස් 2යි. 2 2කින් වැඩි කරනවා 4යි කිලෝග්‍රෑම් කියලා එනවා. තුත්තනාගම් කිලෝ 4යි. තඹ කිලෝ 10යි කලවම් කරන්න වෙනවා එතෙන්දී. දැන් රෝමිලක්කන් 3. රෝමිලක්කන් 3 කියනවා මිශ්‍ර ලෝහයේ කිලෝග්‍රෑම් 28ක ඇති තඹ ප්‍රමාණය සොයන්න. ඔන්න අපේ පළවෙනි ආකාරයේ ගැටලුවක් එතන තියෙන්නේ. මේ මුළු කොටස් ගාන තමයි දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් 28යි කියලා. පළවෙනිම ආකාරයේ ගානක් වගේ. අනුපාතය 2:5යි. මුළු කොටස් 2යි එකතු වෙනවා 5ක් ඔක්කොම කොටස් 7යි. කොටස් 7ක් තමයි මේ කිලෝග්‍රෑම් 28යි කියන්නේ. දැන් එකක් හොයාගන්න පුළුවන්. 28 බෙදෙනවා 4. කිලෝ 4යි කියනවා. එක කොටසක් කියන්නේ කිලෝ 4යි. අහන ප්‍රශ්නේ තමයි තඹ ප්‍රමාණය සොයන්න. තඹ තියෙනවා මේක ඇතුලේ කොටස් 5ක්. එකක් කියන්නේ කිලෝ 4 නම් 5ක් කියන්නේ කොච්චරද?
අඹ ප්‍රමාණය 7 වැඩි කිරීම 5 20යි කිලෝග්‍රෑම් කියලා එනවා. කිලෝග්‍රෑම් 20යි. ලෝකරකම් 7 බලන්න කියන දේ තුත්තනාගම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2ක් නම් මිශ්‍ර ලෝහයේ මුළු ස්කන්ධය සොයන්න කියනවා. ඒ ගන්න බලන්න මම කියනවා විතරයි ඒ ගන්න තුත්තනාගම ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2ක් නම් එහෙනම් මෙයා 2 කිලෝග්‍රෑම්. ඒ කියන්නේ එක කොටසක් කියන්නේ කිලෝ 1යි කියන එක. අහනවා මුළු ස්කන්ධය කොච්චරද කියලා. ඔක්කොම කොටස් මෙතන තියෙනවා 5යි 2යි 7ක්. එක කොටසක් කියන්නේ කිලෝ 1යි නම් කොටස් 7ක් කියන්නේ උත්තරේ කිලෝ 7යි කියලා. ගොමඩක් අහතර කිලෝ 7යි කියලා එනවා. එහෙනම් මේ පාඩමේ මිශ්‍ර අභ්‍යාසය සම්පූර්ණ කරන්න